මේ කතාව කිසිම පුද්ගලයෙකුට එරෙහිවවත් කිසිම ආයතනයකට එරෙහිවවත් නෙමෙයි. නමුත් යම්කිසි අසාධාරණයක් අයුක්තියක් එහෙම නැත්නම් හරියට අපේ වෘත්තිමය අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ගැන කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. ඒ කතා කරන අයිතිය පමණක් නෙමෙයි කතා කරන එකෙන් ධනාත්මක විවේචනයෙන් මම නිතරම බලාපොරොත්තු වෙන්නේ ඒකට පිළියමක් සපයන්න. නිකන් කතා කරලා නෙමෙයි පිළියමක් එක්කයි. ඒ නිසා මම අද බලාපොරොත්තු වෙනවා මේ අහගෙන ඉන්න අය මේක ෂෙයා කරනවා නම් කරුණාකරලා බොරුවට නිකන් මඩ ගහගෙන හූතියාගෙන කෑ ගහගෙන එන්න එපා. මේ කියන දේ හරියට අහගන්න. මම ශාරීරිකව හොඳින් නමුත් මම මානසිකව බොහොම දුර්වල තත්යකින් ඉන්නේ ඊයේ ඉඳලා. ඒකට හේතුව තමයි ඊයේ අපේ ගෙදර මරණයක් වුණා. මම වැඩි අඳුරන්නේ නැති මිනිස්සෙක් මිය ගියා. නමුත් ඒක උනේ අපේ ගෙදරම නිසා මේ කොවිඩ් වසංගතයත් එක්ක ඒක ලොකු අලුත්ම අත්දැකීමක් වුණා. හරිම භයංකාර අත්දැකීමක් වුණා. ඉතින් මට එහෙමනම් අනික් අයට කොහොම වෙයිද? ඒ අත්දැකීම හොඳින් නෙමෙයි කෙලවර වුණේ. මොකද වුණේ දන්නවද? අපේ ගෙදරට 13 වෙනිදා රාත්‍රියේ හැටන් වල ඉඳලා සේවකීන් දෙන්නෙක් ආවා. නෝනයි මහත්තයයි. 14 වෙනිදා 13 වෙනිදා මුකුත් වැඩක් පළක් කරේ නෑ. බොහොම හොඳට ඉන්න මිනිස්සු උන නැහැ. මම උන්හ බලලා එහෙම ගත්තේ. ඒ ආසාදන කිසිවක් නැති බව මම තෝරගෙන තමයි අහන්න ඕනේ ප්‍රශ්න අහගෙන තමයි ගෙට ගත්තේ. එන්නත් ඉස්සෙල්ලා. ඒ 13 වෙනිදා රාත්‍රියේ ඊයේ උදේ ඒගොල්ලන් වැඩ කළා, වත්තේ වැඩ කළා. හොඳට කෑවා. ඊට පස්සේ දවල්ටත් කෑවා. ඒත් මේගොල්ලෝ 4:00 විතර වෙනකන් ආයි වැඩට ආපු නැතිඳ මම ඒගොල්ලන්ගේ කෝටර්ස් එකට ගිහිලා බලනකොට දෙන්නම බිම නිදි. ඇඳන් තිබ්බට ඒගොල්ලන් පහසුවට ඒගොල්ලන්ගේ ක්‍රමයට ඒගොල්ලන් බිම නිදි. ඉතින් මං කා දැන් ඇහැරිලා එන්න කියලා. දැන් ඒකට 4:00යි. ඒත් එක්ක මම ගෙදරට ආවහම අර නෝනා වැඩ කරපු ඒ කාන්තාව ඇවිල්ලා නෝනා මගේ මහත්තයා නැගිටින්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මම ගිහිල්ලා බලනකොට එයා නැගිටින්නේ නැහැ. එයාට සිහිය නැහැ. එයාගේ නාඩි වැටෙන්නේ නැහැ, හුස්ම ගන්න නැහැ. මං ඒ වෙලේම මම වෛද්‍යවරයෙක් නිසා අවුරුදු 30ක පළපුරුද්දක් තියෙන නිසාත් අර CPR කරන්න බේසික් ලයිෆ් සපෝට් මම ඉගෙනගෙන තියෙන නිසා මං ඒ වෙලේම CPR පටන් ගත්තා. දැන් එයා සීතල වෙලා නැහැ, රස්නේ. මට තේරෙනවා මෙයා දැන් තමයි මොන හරි වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මම විනාඩියක්වත් අපත යන්නේ නැති වෙන්න ඉක්මනටම CPR පටන් ගත්තා. ඒත් එක්කම මගේ අනික් සේවකයන් ලව්වා මම 1990ට කෝල් කරලා මං ඇම්බියුලන්ස් සේවයට කතා කළා. ඉතින් CPR පටන් අරගෙන බොහොම ඉක්මනට හරිම ප්‍රශංසනීයයි සුවසැරිය ඇම්බියුලන්ස් එක විනාඩි 5ක් 7ක් අතලතුරේ ඉක්මනින්ම ආවා. දැන් මම හොගාලා CPR දෙනවා මට හරිම මහන්සි මම තනියම කරන්නේ. මම දැන් කතා කරනවා දෙන්නෙක් ආවා රියදුරු මහත්තයා සහ ෆස්ට් එයිඩ් එක කරන කෙනා. එයාගේ ඇතුළට හුස්ම ගන්න පහසු වෙන ඇම්බු බෑග් එකක් අරගෙන. නමුත් ඒ මහතා එතනින් එහාට මුකුත් කළේ නැහැ. මම CPR කරනවා මං කියන එන්න මට උදව් කරන්න CPR එක දැන් ගන්න. මොකද අපේ ප්‍රෝටෝකෝල් එකක් තියෙනවා. වෛද්‍ය වෘත්තිය දන්නේ නැති අයට මම මේ කියන්නේ. එක්කෙනෙක් CPR පටන් ගත්තොත් උදව්වක් එනකන් ඒ CPR කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ උදව් ආපුවාම සාර්ථකත්වය වැඩි මේ මිනිස්යාව ජීවත් කරවන්න දෙන්නෙක් එක්ක CPR කරනකොට. මොකද මේ දවස්වල අපි කොහොමද අතට කටට කට තියලා හුස්ම දෙන්නේ නැහැ. ඒ නිසා හાર્ට් මසාජ් කරනවට අමතරව දෙන්නෙක් එක්ක අර ඇම්බු බෑග් එකෙන් එයා ගෙනලා තිබු උපකරණය හරි ඒ දෙකත් එක්ක එකතු වෙලා තමයි කරන්න ඕනේ. එතකොට සාර්ථකත්වය වැඩි මිනිස්සෙක් බේර ගන්න පුළුවන්. නමුත් මේ මහතා ඒ දේ කළේ නැහැ. ඊට පස්සේ මම පින්සෙන්ඩ වුණා. මම අනේ එන්නකෝ එක්කෙනෙක් එන්නකෝ කිය මම දැන් මේ කරනවා. මටත් ඇත්තටම කම්පනයක්. නමුත් මේ මහතා කළේ මොකද්ද? ඉන්නම අපි ડોක්ටර්ට කතා කරන්න ඕනේ කියලා කොහොම හරි ඒගොල්ලන්ගේ ක්‍රමවේදය අනුව ડોක්ටර්ට කතා කළා. ටෙලිෆෝන් එකෙන් කිව්වා ලෙඩා මැරිලායි කියලා. ඉතින් මට හරිම දුකයි. මොකද මේ වගේ වුණාම මම ඇහුවා ඔයා කොහොමද දන්නේ දැන් මේ ලෙඩා මම තාමත් මෙහෙම කරනවා. මං අහනවා ඔයා කොහොමද දන්නේ ලෙඩා මැරිලායි කියලා එක්කෙනෙක් එන්නේ ඇතුළට මට උදව් කරන්න කියලා. එතකොට කිව්වා කොරෝනා නිසා අපි මොකුත් කරන්නේ නැහැ කියලා. මම එතකොට තමයි මට ටිකක් මෙවුවා වුණේ කොරෝනා නිසා නම් අපි දැනගන්න ඕනේ අපේ වෘත්තියත් එක්ක ඒ කොරෝනා වලින් ආරක්ෂා වෙලා ප්‍රථම ආධාර ලබා දෙන්න. දැන් මමත් කොරෝනා කියලා අතහැරියා නම්
ඒ ටිකවත් වෙන්නේ නැහැ. නමුත් මම කියන්නේ අපි දිගින් දිගට මේක කරා නම් මේ මිනිස්සයා ජීවත් වෙයි කියලා. එහෙමම කියන්නෙත් නැහැ. නමුත් අපිට ඒක නොකර ඉන්නත් බෑනේ. ඒක අපේ වෘත්තිය. අපි බැඳී හිටිනවා ඒකට. එතකොට මම ඒ නිසා මට මේක හරිම ප්‍රහේලිකාවක් කළා. මම මේ වෙලාවෙම මට ඇඬෙනවා ඒ වෙලාවේ. මං කියන්න ගත්තා ඇයි ඕගොල්ලෝ මට උදව් කරන්නේ නැත්තේ කියලා. එතකොට මේ ආපු මහත්තයා ඇඳගෙන හිටියේ නිකන් මාස්ක් එකයි ග්ලව්ස් දෙකයි. වෙන කිසිම ආරක්ෂක කට්ටලයක් ඇඳගෙන හිටියේ නැහැ. මමත් හිටියේ ඒ වගේම. එතකොට මම එයා අතර කිසි වෙනසක් නැහැ. එතකොට එහෙනම් මමත් කොරෝනාවට බය වෙන්න ඕනේ. එතකොට ඩ්‍රයිවර් මහත්තයා හිටියේ මාස්ක් එකයි ග්ලව්ස් උයි අර ඉටි ඒප්‍රන් එකකුයි දාලා. ඊට වඩා දෙයක් ඇඳගෙන හිටියේ නැහැ. ඉතින් දැන් මෙතන ගොඩක් ප්‍රශ්න තියෙනවා. මට ඇත්තටම කනගාටුයි හවස 5 වෙනකොට 4:40 ඉඳන් හවස 5 වෙනකොට මේ මිනිස්සයා මිය ගියා කියලා මේගොල්ලෝ යන්න ගියා පොලිසියට කතා කරන්නයි කියලා. ඉතින් මට ඇත්තටම කර කියා ගන්න දෙයක් නැති වුණා. මට වාහනේ නවත්ත ගන්න පුළුවන් කමක් තිබ්බනම් මම වාහනේ නවත්ත ගන්නවා. ඒ තරම් මම බැගෑපත් වීමක් කළා ඒගොල්ලන්ට. පස්සේ මම ඊයේ රාත්‍රියක් ගත කළා. පොලිසියත් ඇවිල්ලා ඊට පස්සේ බොහොම මට උපකාර කළා. මේක මම මේ කියන්නේ ඕගොල්ලන්ට දැන ගැනීම පිණිස කවුරු හරි හදිසියේ අන්තරාවක් වුණොත් මම හිතන්නේ ඕගොල්ලන් දන්නවා කියලා මොකද කරන්න ඕනේ කියලා. පොලිසියට කතා කරන්න ඕනේ. පොලිසියෙන් එනවා. ඊට පස්සේ ඒගොල්ලන් මේ මල්ශාලාවට ඒගොල්ලන් නෙමෙයි මමයි කතා කරේ මල්ශාලාවට වෑන් එකක් ගෙනල්ලා ඊට පස්සේ අපි මේ ගම ස්පිරිතාලට ගෙනිහිල්ලා එතන හිටපු දොස්තරලා බොහොම හොඳයි බොහොම හොඳට ඔක්කොම වැඩ ටික කටයුතු කළා. ඊට පස්සේ අද උදේ අපි ගියා මරණ පරීක්ෂකවරයා හම්බ වෙන්න. ඊට පස්සේ එතන සහතිකයක් අරගෙන ඊට පස්සේ ජේඑම්ఓ මහත්තයා ළඟට ගියා. දැන් ජේඑම්ஓ මහත්තයා ළඟින් පස්සේ දැන් හෙට අනිද්දා වෙනකන් අපි බලන් ඉන්න ඕනේ PCR ටෙස්ට් එකට යොමු කරපු නිසා මේක හදිසි ඒ ක්‍රමවේදය අනුව. ඔන්න ඕකයි සැලැස්ම. නමුත් මගේ ප්‍රශ්නේ අද උදේ මම සොහාන් දිසිල්වා කියන CEO මහත්මයා සුවසැරියේ බොහොම සුහදව අපි සාකච්ඡා කළා. මගේ ප්‍රශ්න මාලාවක් සහ යෝජනා මාලාවක් එතුමාට මම පිළිගන්නවා. එතුමා ඒ ගැන බලලා කතා කරන්නම් කියලා කිව්වා. නමුත් මට හිතුණා මේක සුවසැරියට විතරක් අයිති දෙයක් නෙමෙයි. මේක සමහර විට මුල් පෙළේ වැඩ කරන කට්ටියටත් කොරෝනා බීතිකාව ඇති කියලා. ඒ නිසා මම හිතුවා මේ ගැන දැනුවත් කරන්න ඕනේ කියලා. ඒක පළවෙනි ප්‍රශ්න තමයි ඇයි සෞඛ්‍ය ආරක්ෂක කට්ටලයක් ඇඳගෙන ආවේ නැත්තේ කියන එක. ඒ නිසාම මේ ප්‍රථම ආධාර කරන පුද්ගලයා තැති ගැන්වෙන්නේ නැති බය වෙන්නේ නැති. සොහාන් මහත්මයා කිව්වා නෑ ඒගොල්ලන් ඇත්තට බූට්ස් ඇඳගෙන ශීල් දාගෙන අවශ්‍ය විදිහට එන්න ඕනේ. ඒ ගැන එතුමා බලන්නා කියලා. මම හොඳට මතක තියාගන්න මේ කෙනෙක්ව විවේචනය කරනවා නෙමෙයි. හොඳේ දැන් මේ ක්‍රමය අනික් අයටත් අදාළයි. ඒ නිසා මේව හරි ගස ගන්න ඕනේ. දෙක තමයි දැන් මම CPR කරනවා නම් පුහුණු වීමක් ඇති දෙන්නෙක් ඇවිල්ලා ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් හරි මට උදව් කරන්න තිබ්බා. අර දොස්තර මහත්තයාට කතා කරන එක එක්කෙනෙක් කරන්න තිබ්බා. අනික් එක්කෙනා CPR කරන්න තිබුණා. මේ ක්‍රමවේදයක් තියෙනවා. අදුම වශයෙන් මේ සයිකල් 3ක්වත් ගියයින් පස්සේ තමයි හරි ආකාරව CPR කරලා ඩික්ලෙයාර් කරන්නේ ඩෙත් එක. එහෙම දෙයක් උනේ නැහැ අද. ලෙඩාට අතක්වත් තිබ්බේ නැහැ ඒගොල්ලන්. ඒ ගැනත් එතුමා බලන්නම් කියලා කිව්වා. තුන තමයි මට සැකයක් තියෙනවා ඇත්තටම ඒ ආපු මහත්තයාට පුහුණු වීමේ අඩුපාඩුවක් එහෙම නැත්නම් පුහුණු වීමේ අලුත් වීමක් කරලා තියනවද නැද්ද කියලා. තැතිගැන්මකට ඇති වුණාද දන්නේ මේ වගේ අවස්ථාවක් තනියෙන් මොකක් හරි කරන්නේ නිසා ඒ පුහුණු වීමේ අඩුපාඩුවක් තියනවද කියලා ඒකත් බලන්නම් කියලා කිව්වා. එහෙම වෙන්න විදියක් නැහැ කියලා සෝහන් මහත්මයා මට කිව්වා. හතරවෙනි එක තමයි ඒගොල්ලන්ට එන්නත ලබා දීලාද කියලා මම අහුවා. මොකද මේ මම දැක්ක සෝහන් මහත්තයා එන්නතක් ලබාගෙන තියෙනවා සුවසැරියේ. ඒ නිසා ඔව් ඒගොල්ලන් හැම කෙනාටම එන්නතක් දීලා තියෙනවා. මම අහුවා එහෙනම් ඇයි ඒගොල්ලන් මේ විශ්වාසය ඇති කරලා නැත්තේ? ඒ කට්ටියත් එක්ක එහෙමනම් එන්නත ලබා දීලා නම් තියෙනවනේ. ඔව් අපි පුහුණු වීම කළා තියෙනවා. ඒ කියන්නේ එන්නත ලබා ගත්තත් මේ මිනිස්සුන්ගේ තියෙන බීතිකාව නිසා අපරාධ මිනිස්සු මිය යනවා. මේ බීතිකාව අපි හදා ගන්න මේ බීතිකාවට පුරවැසියන් හැටියට අපි දේශපාලඥයෝ වග කියන්න ඕනේ. දැන් ඉතින් කියයි ඔයා මේ රටේ ඉඳලා ඇවිල්ලා අන්න අර රටේ මෙච්චරක් මැරෙනවා යන්න ආපහු ඒ රටට මේ NGO ඒකද මේකද කියලා. ඒක නෙමෙයි මෙතන වැදගත්කම. මේක හොඳට මතක තියාගන්න. අසරණ මිනිස්සු දැන් මිය යනවා. ඒ මිනිස්සු ළඟට යන්න අපි බය වෙනවා. අපි වෘත්තිකයන් හැටියට. ඒ බයවීමක් ඇති වෙලා තියෙන්නේ හරි නායකත්වයක් නැති එක. මිනිස්සු නොමග යන එක ඇත්ත. ඒ මිනිස්සුන්ට මඟ පෙන්වන්න හරි නායකත්වයක් තියෙන්න ඕනේ. පාලන පක්ෂය හෝ වේවා විපක්ෂය හෝ වේවා. දැන් රට පුරා සංදර්ශන තියාගෙන දෙපාර්ශවෙම යනවා. දැන් මේ ඒ යන එකේ
මේ PPE කට්ටල එහෙම අඩු නම් ඇයි ඒ PPE කට්ටල දෙන්න බැරි? ඇයි මේ එන්නත් ක්‍රමය හරියාකාරව විනිවිදභාවයෙන් කාටද දෙන්න ඕනේ, කාටද දෙන්නේ, කවදද දෙන්නේ කියන එක කියන්න බැරි. මම දැක්ක දැන් 18000ක් මේ එන්නත් අපත යවලයි කියලා. ඇයි එහෙම වෙන්නේ මේ රටේ? අපි කොච්චර බලාගෙන හිටියද, කොච්චර බලාපොරොත්තු ඇතිව ඉන්නවද මේ එන්නත ලබා ගන්න? ඇයි එහෙම වෙන්නේ? මේකට වග කියන්න ඕනේ මිනිස්සු. මේ බීතිකාවට වග කියන්න ඕනේ. මේක එක ජනවාර්ගයකට මුස්ලිම්ද දෙමළද සිංහලද කියන එක නෙමෙයි, මේ හැම කෙනෙක්ම මේ බයෙන් ඉන්නවයි කියන එක පිළිගන්න ඕනේ. ඒ පිළිගැනීමත් එක්ක මේ එක එක්කෙනා කියන මිත්‍යාවන් වලට මිනිසුන්ව රවට්ටන්න එපා. දැන් විපක්ෂයෙන් ගිහිලා කියනවා එන්නත දෙන්න මේ රටට සුදුසු නෑ කියලා මේ ඔක්ස්ෆර්ඩ් එන්නත. එහෙම කියන්න එපා. මේ බය තවත් නැති වෙනවා. ඕගොල්ලන්ට තියෙනවා ඒ වගකීම මිනිසුන්ට කරන්න. ඒ නිසා ඒ වගකීමත් එක්ක අපි වුණත් කරුණා කළා අපි මිනිස්සෙක් පාරේ හරි වැටලා ඉන්නවා නම් ඊට පස්සේ උදව් කරන්න අපි ඉදිරියට එමු. හැම මිනිසයටම කොරෝනා නෙමෙයි. ඒ බීතිකාව නැති කරන්න නම් ඒ මානුෂීය මෙහෙවරක් ඇති කරන්න නම් සහ කම්පනයක් එක්ක හරි නායකත්වයක් එක්ක අපේ ඉදිරියට ගෙන යන්න. අපේ කොරෝනා 400ක් මිය ගිහිලා තියෙනවා. මේ පුංචි රටේ 400ක් නෙමෙයි දැන් ඔයිට වඩා දෙගුණයක් තෙගුණයක් කියලා කියන මම අහලා තියෙනවා අපේ නැහැයි කියලා. හරි දත්ත. ඒ නිසා දත්ත හංගලයි කියලා ඒකත් පොඩ්ඩක් බලන්න. මම රජයෙන් විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. අපේ මේ මුල් පෙළේ ඉන්න සේවක සේවකීන්ට කරුණා කළා අවශ්‍ය උපකරණ කට්ටල සහ ඒ අවශ්‍ය කරන දේවල් සපයලා අපේ මේ තියෙන බය නැති කරන්න. ඒ වගේම සෑම නායකයෙක්ම දේශපාලන වෙන්න එපා. ආයතන නායකයින් පවා රෝහල්වල නායකයින් පවා ඩිරෙක්ටර්ලා අනික අය ඒ වගකීම ගන්න තමන්ගේ වෘත්තීය මට්ටමින් ඉහළින්ම කරන්නයි කියලා මම අද ඉල්ලීමක් කරනවා. ඔබලාට සියලු දෙනාම සුවෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න. ඔබලාත් හැම දෙනාම කරන සේවය අපි අගය කරනවා. ස්තුතියි. Life Traveller Reader's Digest වර්ගයේ YouTube නාලිකාව